අයිබන් සුබ උදෑසනක් වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා 7 වෙනි පැය කණ්ඩායම වෙනද වගේම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අදත් ටිකක් එළියට පහළියට බහින සූදානමක් තියෙනවා නම් ඔබ වෙනදට වැඩි ටිකක් හිතන්න. තාමත් කොරෝනා අවදානමක අපි ඉන්නේ. ඒ නිසා සෞඛ්‍ය උපදෙස් 100%ක්ම පිළිපදින්න ඔබේ වගේම අනෙකාගෙත් එනිසා සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් 100%ක් පිළිපදමින් කොරෝනා වසංගතයෙන් තොර රටක් නිර්මාණය කරන්න ඔබ වගකිව යුතු පුරවැසියෙක් විදිහට කොන්දේසි විරහිතව පෙනී ඉන්න කියලා බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලනවා. අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. මේ වෙනකොට මැතිවරණ වේදිකාව ටිකක් නෙවෙයි ගොඩක් උණුසුම්. මොකද මහා මැතිවරණයේ ළඟම එන නිසා යෝජනා චෝදනා තියෙනවා, ප්‍රතිපත්ති එළියට එනවා, ක්‍රියාත්මක වේදි කියලා ඔබ ළඟ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ විදිහට ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලනයේ හෙට දවසක් වෙනුවෙන් අපේක්ෂාවන් පොදිබඳින පාර්ලිමේන්තුවේ 2020 පාර්ලිමේන්තුවේ ආසනයක් වෙනුවෙන් තරඟ වදින තවත් අපේක්ෂකයෙකුට අපි අද ආරාධනා කළේ 7 වෙනි පැයට එන්න කියලා. ඔව් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුව සඳහා ජනතා මනාපය අපේක්ෂා කරන සමන්ප්‍රිය හේරත් මැතිතුමා. ඉතාමත් මාදරෙන් අයිබන් කියලා ඔබතුමා පිළිගන්න වැඩසටහනට. එතමයි ජාතික දේශපාලනයේ මහමැතිවරණයක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියන කාරණේ අපි විමසමින් එතනින් මෙපිට පාර්ලිමේන්තුවට ගියාට පස්සේ මොනවද කරන්න සූදානම් වෙන්නේ කියලා අපි ටිකක් ගැඹුරින් ප්‍රශ්න කරන්න සූදානම්. එතුමා පළාත් සභාවේ සභානායකවරයා විදිහට කටයුතු කළා. පළාත් සභාවෙන් ජාතික දේශපාලනයට එතුමා ප්‍රවිෂ්ඨ වෙන්නේ. සමන්ප්‍රිය මහත්මයා මේ දැන් ඔබතුමා පළාත් සභාවට ඇවිල්ලා පළාත් සභාවෙන් තමයි පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකත්වය ඉල්ලගෙන ජනතාව ඉස්සරහට ගිහලා තියෙන වරමක් 2020 පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අපේක්ෂාවෙන්. කෙනෙකුට කියන්න පුළුවන් පළාත් සභාව තමයි ජනතාවට වැඩ කරන්න හොඳම තැන කියලා. පාර්ලිමේන්තුවට ගියාට පස්සේ සමහරවිට ජනතාවට වැඩ කරන්න හැකියාවක් නැහැ, නැත්නම් ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ, එහෙම නැත්නම් ගමට යන්න වෙලාවක් නැහැ කියලා සමහරවිට කියනවා වෙන්න පුළුවන්. ඔබතුමා හිතන්නේ පාර්ලිමේන්තුවද හොඳම ජනතාවට සේවය කරන්න, නැත්නම් ගමත් එක්ක ඍජු බද්ධතාවයක් තියෙන පළාත් සභාවද ප්‍රාදේශ සභාවද? මම ඉස්සෙල්ලාම කියන්න මම 2006 ඉස්සෙල්ලාම ප්‍රාදේශ සභාව නියෝජනය කරේ. ඇත්තටම වැඩ කරන කෙනාට ප්‍රාදේශ සභාවද පළාත් සභාවද පාර්ලිමේන්තුවද කියලා අදාළ නැහැ. විශේෂයෙන්ම ජනතාවත් එක්ක ඉන්නවා නම් ජනතාවත් එක්ක බද්ධ වෙලා ඉන්නවා නම් මම හිතන්නේ ඒ ජනතා නියෝජිතයාට වැඩ කරන්න මොනම තැනක් වුණත් මම හිතන්නේ ඒ අදාළ ආයතනය තුල ඕනම කැපකිරීමක් කරනවා නම් ඒ තැන අදාළ වෙන්නේ නැහැ කියන තමයි කියන්න තියෙන්නේ. හැබැයි දැන් එතන එහෙම නැයිද ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉල්ලන එකේ තේරුමකුත් නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නෑ මම හිතන්නේ මේ දැන් ප්‍රාදේශ සභාව ඉස්සෙල්ලාම 2006 නියෝජනය කරා. ඊට පස්සේ පළාත් සභාව නියෝජනය කරන 2009. එතකොට මම හිතනවා ජාතික දේශපාලනය නියෝජනය කරන එක තමයි හිත ඊළඟ බලාපොරොත්තු අපි ඕනම දේශපාලඥයෙක්ගේ බලාපොරොත්තු වෙන ඊළඟ අධීර තමයි පළාත් සභාවට පළාත් සභාවෙන් පස්සේ තියෙන අධීර තමයි පාර්ලිමේන්තුව. ඉතින් මම හිතනවා එතනදී පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ජනතාවට විශාල සේවාවක් ඊට එහාගේ සේවාවක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට එන්නේ හම්බ කරගන්න විශ්‍රාම වැටුම අපේක්ෂාවෙන් දීමනා ටික බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ජනතාවට සේවය කරන්න නෙවෙයි කියලා. ඔබතුමත් ඒ ගොඩේද? මම හිතන්නේ මේ ඔකේ කරුණු කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම 70ට එපිටේවුගේ බිහි වෙච්ච දේශපාලඥයා බොහෝ වෙලාවට ප්‍රතිපත්තිකරක දේශපාලඥයෙකුත් වුණා. ඒ වගේම ජනතාවට වග කියන්නා වූ දේශපාලඥයෙකුත් වුණා. හැබැයි 77ට මෙපිට බිහි වෙන දේශපාලඥයින් සම්බන්ධ ජනතාවගේ ලොකු විවේචනයක් තියෙනවා. මම හිතනවා එතනදී විශේෂයෙන්ම දැන් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගත්තාම වාහන පර්මිට් ගන්න, ඒ වගේම පාර්ලිමේන්තුවට ගියාට පස්සේ මහා යහමින් වැජබෙන, ඒ වගේම ලොකු මහා සල්ලිකාරයෙක් විදිහට තමයි ජනතාව අතර මම හිතන්නේ මතයක් ගොඩනගිලා තියෙන්නේ. ඉතින් එතනදී මම හිතනවා විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අද දේශපාලනයේ බොහොම වෙනත් පැත්තකට යොමු වෙමින් තියෙනවා. විශේෂයෙන්ම අද අලුත් දේශපාලන සංස්කෘතියක් කරා යමින් තියෙනවා. විශේෂයෙන් මම හිතනවා එතනදී අපිට දේශපාලඥයෙක් විදිහට අපිට ඒ වෙනුවෙන් පෙනී හිඳමින් ඒ වගේම අද දේශපාලඥයෙකුගේ භූමිකාව තුල ලොකු කාර්යභාරයක් අපිට කරන්න හැකියාව තියෙනවා. ඉතින් එතනදී අපි බලාපොරොත්තු වෙනවා දැන් විශේෂයෙන්ම එක එකනා පුද්ගලික පෞරුෂයක් මත තමයි මේක ගොඩනගන්නේ. සමහරවිට හොරකම් කරන්නත් පුළුවන්, ඒ වගේම කොමිස් ගන්නත් පුළුවන්. හැබැයි යම් දේශපාලඥයෙකුට තමන්ගේ පෞද්ගලික පෞරුෂය මත පදනම් විශේෂයෙන්ම ජනතාවට වග කියන්නා වූ දේශපාලඥයෙක් බිහි වෙන එක එක එක්කෙනාගේ පෞරුෂය මත ගොඩනගා ගන්න දෙයක්. 70 මෙපිට ඔබතුමා සඳහන් කරන 70 මෙපිට දේශපාලඥයන්ට විවේචන තියෙනවා. ඔව්.
වර්තමානයේ තේ විවේචන ඒ විදිහටම අපිට දකින්න හැකියාව ලැබෙනවා. පාසුක බෝම්බ ප්‍රහාරය ඇති වෙන වෙලාවේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනතා මතය එළියට ආවා. කොරෝනා හැදුනට පස්සෙත් මේ වෙලාවෙත් ඒ ජනතා මතය එළියට එනවා. කෙනෙක් කොරෝනා හදාගෙන පාර්ලිමේන්තුවට ගෙන හොඳයි කියන. ඒ තැනට ජාතික දේශපාලන පිළිබඳව ජනතාව කලකිරලා තියෙනවා. 70 මෙපිට ජනතාව දේශපාලඥයන් වෙනුවෙන් තියෙන විවේචනයෙන් නිදහස් වෙන්න ඔබට තියෙන ප්‍රතිපත්තිය හරි ඔබට තියෙන වැඩපිළිවෙල හරි මොකද්ද? මම හිතනවා මේ රට අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලනවා මෙලට ජනතාව. ඒ වගේම මම අර කිව්වා වගේ 77 මෙපිට බිහි වෙච්ච දේශපාලඥයා බොහෝ වෙලාවට දැන් මේ අතරම මේ මැතිවරණ ක්‍රමයේ ඉඳන්ම මම හිතනවා මෙතන යම් නිර්මාණය වෙච්ච වැරද්දක් තියෙනවා. දැන් මේ මැතිවරණ ක්‍රමයේ තුනම මහා ධනස්කන්ධයක් වියදම් කරන්න ඕන බොහෝ වෙලාවට පාර්ලිමේන්තුවට යන්න. ඔව් නෑ දැන් ඔබ සඳහන් කරන ඔය ජාතික දේශපාලනයේ පාර්ලිමේන්තුවේ 225 ක්‍රියාකාරීත්වය නෙවෙයි. සමහර වෙලාවට 225ම ක්‍රියාකාරීත්වය පිළිබඳ විවේචනයක් ආවේ පුද්ගලබද්ධව ක්‍රියාත්මක වීම පිළිබඳව ගැටලුවක් එක්කනේ. ප්‍රසන්න රණවීර මහත්තයා මිරිස් කුට්ටි කරගෙන ගහනකොට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සහ ජනතාව දේශපාලඥයන්ගේ අපේක්ෂා කරන්නේ ඒකද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබුණා. මං අහන්නේ 225ම ක්‍රියාකාරීත්වනේ ඔබට ඒ විවේචනයෙන් මිදෙන්න තියෙන වැඩපිළිවෙල. මම හිතනවා දැන් අපි ඇත්තටම එදා ඉඳන්ම අපි මම විශේෂයෙන් මගේ පියා වාමාංශික දේශපාලන නිරත වෙච්ච කෙනෙක්. මහිපාල හේරත්න මැතිතුමා මගේ පියා කුලියාපිටිය නගර සභාව නියෝජනය කරපු කෙනෙක්. ඉතින් ඇත්තටම දේශපාලඥයන්ට තියෙන්න ඕන දැන් හොරා කියන වචනේ අහන්න නැති වෙන වැඩපිළිවෙලක් තියෙන්න ඕන. දැන් බොහෝ වෙලාවට අද තියෙන විවේචන ජනතාවගේ තියෙන විවේචනය එකයි. ඒ හින්දා මයිකයි කිව්වේ බොහෝ දේශපාලඥයෝ තමන්ගේ පෞද්ගලික පෞරුෂය මත තමයි මම හිතන්නේ මේ ගොඩනගා ගැනීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ හින්දා මම හිතනවා මේකේ දැන් 225ම එපා කියන තැනට ජනතාවද ඇවිල්ලා තියෙන සමහර දේශපාලඥයන්ගේ ක්‍රියාකාරකම් නිසා. හැබැයි මේ 225 තුරම ප්‍රගතිශීලී කොටසක් ඉන්න පුළුවන්. හැබැයි ඒ අය ගැන කතා කරන්නේ නැහැ ජනතාව. ඉතින් මම හිතනවා අර හැම දෙනාගෙනම එකම කෝණයෙන් බොහෝ වෙලාවට බලන්න පුරුදු වෙලා තියෙනවා. මම අර කිව්ව කාරණාව ඉතින් අද අර 77 මේ පිට මේ මම කිව්වේ මේ මැතිවරණ ක්‍රමය ඒ වගේම මේ විශේෂයෙන්ම ඒ දේශපාලඥයා ගැන තියෙන අනවබෝධය බොහෝ වෙලාවට ජනතාව ඒ වගේම දේශපාලඥයා ගැන Tamanට ස්වයං විවේචනයක් කරන්න අද බොහෝ දේශපාලඥයින්ට බෑ. මම හිතන්නේ මේ ස්වයං විවේචනය කරන්න දේශපාලඥයින්ට ආත්ම ශක්තියක් තියෙන්න ඕන. ඉතින් එහෙම වුණොත් තමයි හිතන්නේ මේ දේශපාලන ප්‍රවාහය අපිට නිවැරදි කරන තැනට යන්න හැකියාව ලැබෙන්නේ. දැන් ඔබ කුරුණෑගලින් ඡන්දෙ ඉල්ලනවා මිනිස්සුන්ගේ පාර්ලිමේන්තුවට යන්න. මිනිස්සු ඔබේ අංකයේ ඉස්සරහා ඔබේ නම ඉස්සරහා ගහන කතිරේට හරි මනාපයට හරි ඔබ කොහොමද වටිනාකමක් එකතු කරන්නේ පාර්ලිමේන්තුවේ? ඔව් දැන් මේ මම හිතනවා තවත් කාරණයක් තමයි දැන් බොහෝ වෙලාවට මේ දේශපාලඥයා දැන් අද ජනතාව බොහෝ වෙලාවට කියනවා අපි ඡන්දෙන්න යන්නේ නැහැ කියන තැනට ඇවිල්ලා තියෙනවා. අපිට දැන් දේශපාලන එපා වෙලා කියන තැන. ඒක තමයි මම කිව්වා අර මේ දේශපාලඥයන්ගේ ක්‍රියාකාරීත්වය මත තමයි මේ පදනම ගොඩනගලා තියෙන්නේ. එතකොට අපි විශේෂයෙන්ම ජනතාව ගහන කතරේ වටිනාකම ඉස්සෙල්ලාම ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම තමයි මම හිතනවා දැන් අද මේ දේශපාලනේ බොහෝ වෙලාව ජනතාවට හැලුවටක් වෙලා තියෙන්නේ. අද දැන් ජනතාව දකිනවා දැන් අපි කොච්චර කතරයක් මේ දේශපාලඥයන් පාවිච්චි කරත් මේ මනුස්සයා ගිහිල්ලා තමන්ගේ පැත්ත මාරු කරනවා. එහෙම නැත්නම් වරදාන වරප්‍රසාද වලට අපේ කතරේ වටිනාකම පාවා දෙනවා. කියන තැනට ජනතාව ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ මතය ගොඩනගලා තියෙන්නේ ඒ අනුව. ඉතින් ඉතින්ද අපි මම හිතන්නේ ඒකයි මම කිව්වා වගේ විශේෂයෙන්ම මේ කතරේ නිසා තමයි මේ රටේ පාදඩයෝ, ස්ත්‍රී දූෂකයෝ, ඒ වගේම මිනිමරු, ඒ වගේම සියලුම ජනතා විරෝධී කණ්ඩායම් ගොඩනගන්නේ මෙන්න මේ කතරේ නිසා. ඉතින් මම හිතනවා ජනතාවට යම් කියවීමක් තියෙන්න ඕන. තමන් ගහන කතරේ ඉල්ලන කෙනා ගැන යම්කිසි කියවීමක් ජනතාවට තියෙන්න ඕන. අද ඒ කියවීම බොහෝ වෙලාවට ජනතාවට නැහැ කියන තැනයි මම ඉන්නේ. ඔබෙන් මම ඍජු ප්‍රශ්නයක් අහනවා. ඔබට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තියෙන සුදුසුකම් මොකද්ද? මම විශේෂයෙන්ම මම ඉස්සෙල්ලාම මගේ දේශපාලනය ආරම්භ වෙන්නේ මගේ පියාගෙන්. ඒ වගේම මම 2006 වර්ෂයේ මම ඉස්සෙල්ලාම ප්‍රාදේශ සභාවට යන්න කලින් මම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව මම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයෙක් විදිහට තමයි මගේ සේවාව ආරම්භ කරන්නේ. ඇත්තටම මම මෙතෙන්ට ආවේ පුත්සයිකල ඉපදලා. ඉතින් මම බොහොම අමාරුවෙන් තමයි මෙතෙන්ට ගොඩ නැගුවේ. ඒ වගේම ජනතාව විසින් නිර්මාණය කරපු චරිතය සමාම්ප්‍රී කියන්නේ. ඒ වගේම අදටත් ඒ කාරණේ ඒ යථාර්ථය එහෙමමයි. විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ අද දිනේ වෙන විටත් අපේ ආසනේ ජනතාව තමයි මට විශාල වශයෙන් උදව් උපකාර කරන්නේ.
මිල මුදල් දීලා ඒ වගේම වාහන පාසුකම් දීලා ඉතින් මට ඇත්තටම අදටත් මේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්න බොහොම යම් අපහසුතාවය තියෙනවා. ඉතින් හින්දා ඒ අපි හැබැයි අර අතෙන්ට වැටලා හිටියාන විශේෂයෙන්ම එදා දැන් ප්‍රාදේශ සභා මන්ත්‍රීෙක් ගත්තාම මූ බොරළු දාලා බොරළු වලින් ගසා කෑම් කරනවා. එහෙම නැත්නම් පාරක් ගත්තාම පාරවල් වලින් කොමිස් ගහනවා. ඒ වගේ මතයන් ගොඩනගලා තියෙන ජනතාව අතර. ඉතින් මම එදා ඉඳන් වැඩ කරපු ආකාරයක් තියෙනවා. මම විශේෂයෙන්ම අද වෙනකම් මම විශේෂයෙන් බොරළු ටිකක්වත් මම කොන්ත්‍රාත් කරලා නැහැ මම. මට ඒක අභිමානෙන් කියන්න පුළුවන්. මම ඉතින් ඒ ජනතාවගේ තියෙන විශ්වාසය මත තමයි අපිට අර ජනතාව අපිට උදව් කරන්නේ නැත්තරම. අපි එදා ඉඳලා මේ වගේ ක්‍රියාවලින්ට යොමු වෙලා හිටියානම් ජනතාව අපිට උදව් කරන්නේ නැහැ. ඉතින් ජනතාව විසින් නිර්මාණය කරපු චරිතයක් වෙන්න ඕන දේශපාලනයට එන්න. ඉතින් මම හිතනවා මම නිර්මාණය කරේ ජනතාව මම අදටත් බයයි හොරා කියන වචනේ අහන්න. ඒ වගේ මට අභිමානයක් තියෙනවා විශේෂයෙන් මට ඕන තැන ගිහලා කතා කරන්න පුළුවන්. ඒ වගේ මං ගැන ස්වයං විවේචනයක් කරන්න මට පුළුවන්. ඉතින් හින්දා මම හිතනවා මම ජනතාව විසින් නිර්මාණය කරපු චරිතයක් මම වා කියන්නේ ජනතාවට මට කතරේ ගහන ජනතාවගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න ඕන කියන තැන මම ඉන්නවා අදටත්. මේ වෙනකොට වියතුන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්න ඕන උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්න ඕන දැක්මක් තියෙන අයගෙන් පාර්ලිමේන්තුව සම්පූර්ණ වෙන්න ඕන කියලා මතයක් තියෙනවා පොදු සමාජයේ මතයක් තියෙනවා. මේ මතය ඔබත් නියෝජනය කරනවා වෙන්න පුළුවන් මාත් නියෝජනය කරනවා. මොකක්ද ඔබේ අදහස? මම හිතන්නේ උගතුන් සහ බුද්ධිමතුන් දෙකට සම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. සමහරට උගත්කම තිබ්බට ප්‍රායෝගිකව වැඩ බැරි කෙනෙක් ගියොත් මේත් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මම කිව්වා 70ට එපිටියෝගේ බොහෝ දේශපාලඥයෝ සමහරට හොඳ ගොවි මහත්තයෙක් පාර්ලිමේන්තු ගියා. හොඳ කම්කරුවෙක් පාර්ලිමේන්තු ගියා. හැබැයි මහා මේ උපාධියක් නැති වුණාට මේ තමන්ගේ විෂය ශේෂ්ත්‍රය ගැන මහා දැනුමක් තිබිච්ච පුද්ගලයෝ. ඉතින් එහෙම ඇත්තටම දැන් සමාජයේ මතයක් ගොඩනගලා තියෙනවා උගතුන් පමණක් පාර්ලිමේන්තුවට යන්න ඕන කියලා. ඉතින් මට උපාධියක් නැහැ ඇත්තටම. හැබැයි මම ප්‍රායෝගිකව මම සියලු දේවල් භාවිතේ යොදවන්න පුළුවන් මට හැකියාවක් මට තියෙනවා. ඉතින් මම කියන්නේ උගතුන් සහ බුද්ධිමතුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් විය යුතුයි කියන තැන තමයි. පාර්ලිමේන්තුව දැන් ඔබ ප්‍රාදේශීය සභාවට තරඟ කරනකොට හරි පළාත් සභාවට තරඟ කරනකොට හරි ඔබ සභිකයෙක් විදිහට තේරුණාට පස්සේ නැත්නම් ජනතාවගේ මනාපෙන් ඔබෙහි ආසනයක වාඩි වුණාට පස්සේ ඔබට ප්‍රමුඛතාවයක් තියෙනවා ජනතාව වෙනුවෙන් මම කරන්න මෙන්න මේවා කියලා. පාර්ලිමේන්තුවට ගියාට පස්සේ සමන්ප්‍රිය හේරට්ට තියෙන ප්‍රමුඛතාවය මොකද්ද? පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඔබේ ආසන ජනතාවට සේවය කරන්න. මම හිතන්නේ විශේෂයෙන්ම දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයාගේ කාර්යභාරයටත් පළාත් සභා මන්ත්‍රීවරයාගේ කාර්යභාරයටත් එහාගේ කාර්යභාරය. ඒක විශේෂයෙන්ම මේ රටේ අද වෙද්දිත් ජාතික ප්‍රතිපත්තීන් හැදිලා නැහැ අපේ රටේ. ඒත් මම හිතනවා අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති අපේ නිර්මාණය වෙන්න ඕනේ. ඒ වගේම කෘෂිකර්ම සම්බන්ධව විශේෂයෙන් මම ආශා කරන මම යම්කිසි දෙයක් දන්න ශේෂ්ත්‍රයක් කෘෂිකර්ම ශේෂ්ත්‍රය සම්බන්ධවත් මම හිතන්නේ ජාතික ප්‍රතිපත්තීන් නිර්මාණය වෙන අනිත් විශේෂ ශේෂ්ත්‍රයන් ගැන කෙරෙහි ඒ ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය වෙන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අපි දායකත්වයේ දක්වන්න බලන්නේ විශේෂයෙන්ම අපි විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනාධිපතිවරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අද මෙන්න මෙතෙන්ට තමයි මේ රට අරගෙන යන්නේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ අග්‍රාමාත්‍යතුමා අපේ දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා විදිහට තරඟ කරනවා. ඒ දෙපළ ගැන මම හිතන්නේ ලොකු විශ්වාසයක් රටේ ජනතාවටත් අපි විශේෂයෙන්ම තරුණයෝ විදිහට අපි බලාපොරොත්තු වෙච්ච අපි ප්‍රාර්ථනා කරපු ලෝකයක් තිබ්බා. මේ දේශපාලන ක්‍රියාවලිය තුළ. අපේ විශේෂයෙන්ම මගේ පියා බලාපොරොත්තු වෙච්ච ලෝකයක් තිබුණා. මේ දේශපාලන ක්‍රියාවලිය තුළ. ඉතින් ඇත්තටම ඒක නිර්මාණය කරන්න නම් අර පාර්ලිමේන්තු මේ විශේෂයෙන්ම ප්‍රාදේශ සභා මානසිකත්වයෙන්වත් පළාත් සභා මානසිකත්වයෙන් හිතලා බෑ ඉතිහා ගියේ මම අර කිව්වාගේ විශේෂයෙන්ම ප්‍රතිපත්තීන් නිර්මාණය කරන්න තමයි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. එහෙම කරොත් දැන් අපි ඉදායින්ම ලියන රචනාවක් තියෙනවානේ. ඒ තමයි ශ්‍රී ලංකාව වනාහි සංවර්ධනය වෙමින් පවතිනා රටකි. අපේ සීයත් ඔය රචනාව ලිව්වා. අපේ තාත්තත් ලිව්වා. ඒ වගේම අපේ දරුවෝත් ලියනවා. දරුවන්ගේ දරුවෝත් ලියනවා. මම හිතන්නේ මේ රචනාවට තිත තියන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒකට තමයි ඒ පාර්ලිමේන්තු කාර්යභාරය විශේෂයෙන්ම අපි යොමු කරගන්න ඕනේ. අන්න ඒකට කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. අපි ඉක්මනට වෙලා බලමු. අපි සමන්ප්‍රිය හේරත්නතුමන් එක්ක මෙවර කුරුණාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනතා වර්ගකින් පාර්ලිමේන්තු අපේක්ෂකත්වයක් බලාපොරොත්තු වෙගෙන නැත්නම් පාර්ලිමේන්තු නියෝජනයක් එතුමා බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබතුමා ප්‍රාදේශීය සභාව පළාත් සභාව ඊට පස්සේ ඔබේ මේ උත්සාහය ජාතික දේශපාලනයේ උත්තරීතර ආයතනය කියලා අපි විශ්වාස කරන ප්‍රතිපත්ති සම්පාදනය කරන උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජනයක් අපේක්ෂා කරන්න. අද පවතින දේශපාලන ප්‍රවාහය තුළ අද පවතින දේශපාලන ක්‍රියාත්මක වීම තුළ විශ්වාස කරනවද
ඔබ වැනි තරුණ කණ්ඩායම් වලට පාර්ලිමේන්තුවට ගිහලා අලුත් දැක්මක් එක්ක ඉස්සරහට යන්න ඉඩක් තියෙනවා කියලා පුළුවන් කියලා. මං හිතන්නේ දැන් අර කික්රා කියමනක් තියෙනවා අඳුරට සාප කර කර ඉන්නවට වඩා එක පහනක් හරි දැල්වීම වටිනවා කියලා. එතකොට දැන් අපි මේක අපි දැන් බොහෝ වෙලාවට අපි දේශපාලනයට එන්නේ මේ කරගෙන කියන වැඩ එහෙම කරගෙන යන්න දෙමි. මේක යම්කිසි වෙනසක් කරන්න ඕනේ. අන්නේ වෙනස මොකක්ද? ඉතින් මං හිතනවා අපි දැන් අර මං කිව්වේ විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය. දැන් අපි බොහෝ වෙලාවට දේශපාලඥයෝ බලන්නේ පාර්ලිමේන්තුවක් හැදුවා නම ගැහුවා. ඒ වගේම ගොඩනැගිල්ලක් හැදුවා තමන්ගේ නම දැන්. ඒ කියන්නේ හැම වෙලාවෙම පුද්ගල ප්‍රතිරූප පිම්බෙන අඩපිළිවෙලක් සඳහා තමයි අද බොහෝ දේශපාලඥයෝ යොමු වෙලා තියෙන්නේ. දැන් අපි මේ ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. අද මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා. අද ජනාධිපතිතුමා මම කිව්වේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අද යන්නේ මෙතෙන්ට කියලා. ඒකට අපි බලාපොරොත්තු වෙනවා අපි ඒ ප්‍රාර්ථනා කරපු ලෝකෙ මම හිතන්නේ ඔබතුමා ඇහුවේ මේක කරන්න පුළුවන් වේද කියන එක. ඒක මම හිතන්නේ කරන්න බෑ කියලා බෑ අපි. කොහොම හරි අපි කරන්න ඕනේ. කරන්න අපේ රටේ විශේෂයෙන්ම නායකත්වය ජනාධිපතිතුමා අගමැතිතුමාගේ දායකත්වය ලබා ගන්න. ඉතින් අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම අද අපේ රටේ ජනාධිපතිතුමා අපේ පක්ෂය නියෝජනය කරන පුද්ගලෙක් විදිහට අගමැතිතුමා අපේ පක්ෂය නියෝජනය කරන පුද්ගලෙක් විදිහට අපේ තරුණ අදහස් වලට ඇහුම්කන් දී කියලා ඒ වගේම අපි ඒ වෙනුවෙන් මම හිතනවා අපි ලොකු හඬක් නගන්නත් ඒ වෙනුවෙන් බලාපොරොත්තු වෙන කෙනෙක් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. දැන් ඔබතුමා කියවනේ අර ජාතික දේශපාලනය තුළ ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය වෙලා නැහැ කියලා. එක තැනක ඔබ කැමැතිම විෂය කියලා කිව්ව කෘෂි කර්මාන්තය. ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කළොත් හරි ඔබ මේ වෙලාවේ ජනතාව ඉස්සරහට ගිහිල්ලා හරි ඔබ දෙන්නේ මොන වගේ දැක්මක්ද මොන වගේ ප්‍රතිපත්තියක්ද අපේ රටේ කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් විදිහට ක්‍රියාත්මක වෙන්න කියලා. නෑ ඇත්තටම දැන් ඉතිහාසයේ ඉඳන් අපි නිර්මාණය කර මේ කෘෂි කර්ම ශාස්ත්‍රය නිර්මාණය කර වැඩ පිළිවෙලක් තිබුණා. ඒක ඉතාමත් විද්‍යාත්මක ක්‍රමවේදයක්. විශේෂයෙන්ම සුද්ධ අපේ වැව් පද්ධතිය ගත්තා කුරුණෑ දිස්ත්‍රික්කේ තමයි වැඩිම වැව් ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට දැන් අද බලන්න දැන් සම්පූර්ණ වැව් පද්ධතිය විනාශ කරලා ඉවරයිනේ. සුද්ධ ඇවිල්ලා කොටසක් විනාශ කරා. විශේෂයෙන්ම හොඳට බැලුවොත් එහෙම දැන් කුරුණෑගල ඉඳන් හලාවතට යනකම් බොහෝ වෙලාවට වැව් මැදින් පාරවල් දාලා තියෙනවා. වැව දෙකට කරලා තියෙනවා. එතකොට එදා වැවේ තිබිච්ච විශේෂයෙන්ම වැවේ පෝෂ්‍ය පදාර්ථ අගෝස්තු මාසයේ පෑවුම එනවා. පෑවුම එනවාම දැන් ඉස්සර අපේ ගම් වල හිටියා මීහරක්. ඒතර ගිනිකාරකම එනවා මේ හරකුන්ට. ගිනිකාරකම අර වැව විශේෂයෙන්ම දැන් අර ප්‍රාථමික දැන් විශේෂයෙන්ම කුඩෝල ඉන්න අයටත් මාළු අල්ලන්න ඒ වගේම අනිකුත් දේවල් වලින් කරගන්න විශේෂයෙන්ම ඇවිදින අපි කියන්නේ මේ තැන් තැන් වලට ගිහිල්ලා අපි ප්‍රාථමික ජීවිකාවන් කරන අයට ඒ අයටත් ඒ වැවේ ප්‍රයෝජනයක් ගන්න විදිහට තමයි ක්‍රමවේද සකස් කරලා තිබුණේ. හැබැයි මේ අපි දන්නවා දැන් එදායේ තිබිච්ච විද්‍යාත්මක ක්‍රමවේද විශේෂයෙන් මඩ ස්වරූප වගේ දේවල් අද වහලා තියෙන සම්පූර්ණ වැව විනාශ කරලා තියෙනවා. එතකොට මම කියන්නේ දැන් අද අපි යන්ත්‍ර සූත්‍ර දාලා අපි වැව් හාරනවා. ඉතින් මේක වැරදිම ක්‍රමවේදයක් මේක. ඉස්සර ඉතිහාසයේ වැව් හාරන ක්‍රමවේදයක් තිබුණේ නැහැ අපි. ඉතින් මේ ඉස්සෙල්ලා මම කියන්නේ අද කුචිකර්ම ශේෂ්ඨ නංවාසිට නංවන්න අපි බලාපොරොත්තු වෙනවා නම් මේ වැව් පද්ධතිය සම්පූර්ණම නැවත අපි ගොවියටයි බාර දෙන්න ඕනේ විශේෂයෙන්ම. අද තියෙන ප්‍රශ්නේ තමයි අද බොහෝ වෙලාවට දැන් අද මේක අපේ වර්තමාන අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ අපේ රජයේ නිවැරදි කියලා අපි විශ්වාස කරනවා මේ වැවේ අයිති බාර දෙන්න ඕන ගොවියට. ඒ වගේම ජනතාවට ගොවිතැන් කරන ජනතාවට වතුර ටික වෙලාවට දුන්නා නම් ඒ මිනිස්සු ගොවිතැන් කරන ක්‍රමවේදයන් සම්බන්ධව අපි උගන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ මේ අංගර එදා තිබි ඉතිහාසයේ තිබිච්ච අපි දැන් අද කොච්චර දියුණුයි කිව්වත් අපි දියුණු ක්‍රමවේදයක් ඇත්තටම නැහැ අද. මම හිතන්නේ අපි තවත් පල්ලෙහාට ගිහිල්ලා මිසක් කුෂිකර්මා ශාස්ත්‍රය ගැන කතා කරද්දී ඉස්සරහට ගිහිල්ලා නැහැ. ඒ හින්දා අපි නැවත යන්න ඕනේ අපි පැරණි තාක්ෂණයත් උපයෝගී කරගත්ත අලුත් තාක්ෂණයත් උපයෝගී කරගත්ත ක්‍රමවේදයකට තමයි අපි යන්න ඕනේ. ඉතින් මම අර කිව්ව උදාහරණයක් විදිහට කිව්වේ වැව සම්බන්ධයි. ඉතින් ඒ වගේ ක්‍රමවේදයකට ගියොත් විතරයි අපිට මේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනගන්න පුළුවන්. අපේ රටේ තියෙන යපුම් කෘෂිකර්මාන්තය ඔබ විශ්වාස කරනවද තියෙන බිම් ප්‍රමාණයත් එක්ක තියෙන සම්පත් ප්‍රමාණයත් එක්ක ඕක වාණිජ කෘෂිකර්මාන්තයකට පරිවර්තනය කරගන්න පුළුවන් කියලා? මම හිතන්නේ දැන් ඉතිහාසෙත් බොහෝ වෙලාවට වාණිජ කෘෂිකර්මාන්තයක් තිබුණේ නැහැ අපේ රටේ. අතරම යපුම් කෘෂිකර්මාන්තය තමයි තිබෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් අද නෑ ඒක තමයි. හැබැයි ඉදිරියේදී අපි වාණිජ කෘෂිකර්මාන්තයට අපි කියන්නේ වෙනස් වෙන්න ඕනනේ. පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා මේ තියෙන පරිසරයත්. දැන් ඉතිහාසෙත් අපි දන්නවා මේ අපි අතිරික්ත සහල් පිටරට එවු જાතියක් අපි. ඉතින් එතෙන්ට යන්න පුළුවන් ඇත්තටම. ඒක කිසි ගැටලුවක් නැහැ. අනික තමයි අද දින ප්‍රධානම ගැටලුව තමයි අපි මේ අපේ තියෙන කුඹුරු පද්ධතිය. දැන් ඉතිහාසෙ නම් ගත්තොත් එහෙම අපි
රජවරු ඉද්දී ඒක ආරක්ෂා කරා. හැබැයි වර්තමානයේ ඉද්දී බොහෝ වෙලාවට මේ කුඹුරු පද්ධතියම විනාශ කරමින් යනවා. මම පළාත් සභාවේදී මගේ ප්‍රධානම කාර්යභාරය උනේ මේ වෙනුවෙන් ලොකු හඬක් නැගුවා මම. ඉතින් ඇත්තටම ඒක නොවිය යුතු දෙයක්. අපේ තියෙන භූමි ප්‍රමාණය එන්නෙන්නම කුඩා වෙමින් විශේෂයෙන්ම අපි වාණිජ කෘෂි කර්මාන්තය යන භූමිය තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. ඒකෝයි භූමිය ආරක්ෂා කරගැනීම මම හිතන්නේ ප්‍රථමයෙන්ම කරන්න ඕනේ. ඒකට දැඩි නීති රීති ගේන්න ඕනේ. දැන් මේ විශේෂයෙන්ම මේ සංවර්ධන ක්‍රියාදාමයත් එක්ක අපේ කුඹුරු පද්ධතිය මත විනාශ කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මම අපේ ජනාධිපතිතුමාට දවසක් මම පුද්ගලිකවත් මේක මම කිව්වා ජනාධිපතිතුමා මේක මේ සම්බන්ධයෙන් මම හිතනවා අපේ අවධානය යොමු කරන්න එතුමා ඡන්දෙට ඉල්ලන දවස්වල මම කිව්වා මේ එතුමාත් එක්ක වාහනයක්දී මම කිව්වා මේ ගැන අපි ලොකු අවධානයක් යොමු කරන්න වෙයි. දැන් විශේෂයෙන් කුලියපිටිය ගත්තොත් එහෙම කුලියපිටිය නගරේ බොහෝ වෙලාවට තියෙන කුඹුරු පද්ධතියම ගොඩ කරලා තියෙනවා. හරියට පැයක් වැස්සොත් එහෙම සම්පූර්ණ නගරම යට වෙනවා. ඉතින් ඒ හින්දා ඒ තැනට යන්න බෑ. මම හිතන්නේ අපි තාක්ෂණයත් එක්ක මම කිව්වේ තාක්ෂණයත් එක්ක අපි මේ සියලු දේවල් විනාශ නොකර අපි ඒවට අවශ්‍ය විසඳුම් සොයන්න ඕනේ. ජනගහනය වැඩි වෙන අපි දන්න ඉතිහාසයේදී රේඛීය ගම්මාන ක්‍රමයක්. ඉතින් කියන්නේ දෙවුන්දර තුලින් නැග්ග කුකුලා පේදුරු තුලින් බහිනවා කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා ඉතිහාසයේ තිබු රේඛීය ගම්මාන ක්‍රමයක් තිබිලා දෙපැත්ත භූමිය රජවරු උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත්තා. ඒකම ඒ වගේම පන්සල හැදුවේ කිසිම දෙයක් හදන්න බැරි භූමියක විශේෂයෙන්ම ගලක් ආසිත භූමියක. හැබැයි ඒක ඊටාම රමණීය භූමියක් බවට පත් වුණා. ඉතින් ඒ වගේ මම ඉතිහාසයේ ගත්ත කරුණු කාරණා අපි නැවතත් වර්තමානයේ ගැන හිතන්න වෙච්ච යුගයක් බවට මේ යුගයේ පත් වෙලා තියෙනවා. ඉතින් අපි අර මං කියවේ ඒකයි පැරණි ගොවියා සමහරලාවට අපේ අටසමත් ගොවියා මහා දැනුම් සම්භාරයක් තිබ්බ ගොවියෙක්. හරියටම දන්නවා වහින කාල සීමාව. ඉතින් තාක්ෂණය කියන්නේ ඒක තමයි. දැන් එතුමා ඒ සුභා ධර්මයේ තියෙන දැනුමත් එක තමයි දේවල් කරේ. ඉතින් අද අපි කොතනද ඉන්නේ? අපි අද කාලගුණ දෙපාර්තමේන්තුවෙන් විශේෂයෙන්ම වහින කාල සීමාව සහ ඒ වගේම දේශගුණ ගැන අහන්නේ අපි කාලගුණ දෙපාර්තමේන්තුවේ. ඉතින් අද ඉස්සර හිටපු ගොවියා සහ අද ඉන්න ගොවියා අතර විශාල පරස්පරයකුත් තියෙනවා. මම මේ කිය උදාහරණයක්. අපිට කෙටි විරාමයකට අවසර දෙන විරාමෙන් පස්සේ අපි යාලි මුණ ගැහෙමු. අපි අලිත හත්වෙනි පෙර සංවාදයත් එක්ක අද සමන්ප්‍රිය හේරත් මැතිවරණද අපි ආරාධනා කළේ එතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තු වර්මක් ඉල්ලන ජනතාව ඉස්සරහට ගිහිල්ලා සමන්ප්‍රිය හේරත් මැතිව දැන් ඔබතුමා කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් කතා කළා. ජාතික දේශපාලනයේ ප්‍රතිපත්ති සම්පාදනය කරන මූලික තැන තමයි ව්‍යවස්ථාදායක. ඔබ නියෝජනය කරන්න හදන ව්‍යවස්ථාදායක. මේ වෙලාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ බරපතල කියවීමක් තියෙනවා. ඔබේ අදහස මොකක්ද? මම හිතනවා දැන් මේ 78 ව්‍යවස්ථාව තුළ ජයජයවර්ධන මහත්තයාගේ ව්‍යවස්ථාව තුළ කියන්නේ ගෑණි පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගෑණියෙක් කරන්නත් බෑ කියන එක තමයි එච්චරයි කරන්න බැරි කියලා. කරන්න බැරි කියලා කියන්නේ මහා බලයක් ඒ ව්‍යවස්ථාව තුළ තියෙනවා. මේක බැරිලත් පිස්සෙක් අතර මේ බලය ගියොත් එහෙම මුළු රටම විනාශයි. එහෙම ඇත්තටම මේ ව්‍යවස්ථාව නිර්මාණය කරලා තිබ්බේ. හැබැයි මේ 19 ව්‍යවස්ථා සංශෝධනය කියනලා ඒක මම හිතන්නේ එතනිනුත් තවත් පල්ලෙහාට දැම්ම. කියන්නේ සම්පූර්ණ මේ ඒ නිර්මාණය කරපු බලය මම හිතන්නේ අද සම්පූර්ණම පාතරයක් දාලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ මෙතනින් එහාට මේක යන්න බෑ. ඒ වගේම දැන් අද කොමිෂන් සභාව මම ගැන කතා කරන්නේ. නමුත් විශේෂයෙන්ම ඒ ගත්තොත් එහෙම අද ජනතාව පිළි නොගන්නා තත්ත්වයට ඇවිල්ලා තියෙනවා අද. එහෙනම් මේ බිම අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලනවා ඇත්තටම. එහෙනම් මේ ගැන ජනාධිපතිතුමා අගමැතිතුමත් මම හිතන්නේ යම් තීරණ ගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ තුලත් මම හිතනවා අපි මේ ව්‍යවස්ථාව තුලත් මම බරපතල අර්බුද ගණනාවක් ඇතර දැන් මතුවීම පවතිනවා. මේක මෙතනින් එහාට යන්න බෑ. ඉතින් මේ රට අලුත් ව්‍යවස්ථාවක් ගැන මම හිතන්නේ ඉල්ලන අවස්ථාවක අපි අලුතෙන් ගැන හිතන්න ඕන යුගයක් බවට මේ යුගයේ පත් වෙලා තියෙනවා. ඔබ හිතලා තියෙනවද ඒ වෙනස් වෙන්න ඕන කොහොමද කියලා? මම හිතන්නේ හැම වෙලාවෙම දැන් අපි ජනතාවට බලය දෙන ජනතාව ඒ වගේම අපි ජනතාවට වග කියන්නා වූ ව්‍යවස්ථාවක් තමයි හැම වෙලාවෙම නිර්මාණය වෙන්න ඕන මම හිතන්නේ. අපි එතනින් එහාට ගිය ජනතාවගේ දැන් අපි ජනතා පරමාධිපත්‍යය තමයි රටේ අංක 1. හැබැයි දැන් කෙනෙකුට කියන්න පුළුවන් 19න් කර ඒක තමයි කියලා. විධායක ජනාධිපති ක්‍රමයට කේන්ද්‍රගත වෙලා තිබුණු බලතල ජනතාව වෙනුවෙන් ස්වාධීනව කටයුතු කරන ස්වාධීන කොමිෂන් සභා 9කට යනවා. පස්සේ විධායකයට තනිව ක්‍රියාත්මක කරන්න බැරුව ඒ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ අවශ්‍ය කරන බලය පාර්ලිමේන්තුවට කේන්ද්‍රගත කරනවා. ඉතින් එතනදී ජනතා අපේක්ෂාවන්නේ මුදුන්පත් වෙලා තියෙන කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නෑ මම හිතන්නේ ඒක වෙලා නැහැ නේද? දැන් කොමිෂන් සභාව ගත්තොත් එහෙම වල බොහෝ වෙලාවට දැන් ජනතාවට හිතනවා දැන් ওই කාරණේ මම සමාජයේ තියෙන. දැන් ජන සමාජයේ තියෙන මතේ තමයි මේ සම්පූර්ණ මේ විශේෂයෙන්ම කොමිෂන් සභාව ගෙනල්ලාද මෙරට අවුලෙන් අවුලට
කියන මතය තියෙනවා. ඒ වගේම දැන් කොමිෂන් සභාවකදී දැන් සමහර තියෙන පක්ෂග්‍රාහී භාවය සම්බන්ධ ජනතාව ගැටලුවක් තියෙනවා. සමහර පුද්ගලයෝ පත් කිරීම සම්බන්ධව යම් යම් කෝණවලින් ජනතාව බලනවා. ඉතින් ඒකද අද සමාජ මතයක් බවට පත් වෙලා තියෙනවද? මේ අහවල් පක්ෂේ නියෝජනය කරන්නේ. එක්සත් ජාතික පක්ෂේ නියෝජනය කරනවා කියනවා. එතකොට ශ්‍රී ලංකාවේ ඒ වෙලාවේ නම් දැන් ඇත්ත කතන්දරේ ඒ වෙලාවේ කොමිෂන් සභාවට පත් කරේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයා හිටිය මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි. ඒ කොටස් දෙක කියන්නේ කොමිෂන් සභාවට ගියේ ඇත්ත කතන්දරේ. ඉතින් ඒක මහා බරපතල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවාද? ඒ කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීමේදී බලන්නේ පක්ෂවල කොන වලින්. අද වෙලා තියෙන ප්‍රශ්නේ ඒකයි. ඔබේ අදහස 19 වෙනස් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පහුගිය කාල සීමාව තුළ හැමෝම කතා කළා. තවත් ණය වෙන්න බෑ, ණයබර රහිත රටක් අපි නිර්මාණය කරන්න ඕන කියන කාරණය සම්බන්ධයෙන්. ඔබ අර කෘෂිකර්මාන්තයේ අවසාන විග්‍රහය තුලත් එන්නේ ඒක රටට හිතකර විදිහට ආර්ථිකයට බලපාන විදිහට වෙනස් විය යුතුයි කියන කාරණය. ඔබ යෝජනාව මොකද්ද අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන්? මම හිතන්නේ අපේ රටේ විශේෂයෙන්ම මේ රට දියුණු කරන්න මචං එච්චර අමාරු වැඩක් නෙමෙයි. අපේ තියෙන සම්පත් ටික අපි ප්‍රයෝජනට ගත්තොත් එහෙම දැන් අද තියෙන ප්‍රශ්නේ තමයි අපි එදා වෙල ටුව සාර්ථකයක් අපේ තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි දෙයක් ස්වභාවික අපේ හොඳ රටට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් තිබ්බනම් අපි ඒක වික්කටක් ඉක්මනට. ඉතින් ඒ වගේ දෙයක් මම හිතන්නේ මෙතනින් එහාට මේක යන්න බෑනේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා වරාය නිර්මාණය කරන හම්බන්තොට පහුගිය ආණ්ඩුවේ ඒක වික්කා. ඉතින් ඒ වගේ මහා බරපතල කරුණු කාරණා නැත්නම් ඇත්තටම අපිට හම්බන්තොට වරායේ එන නැව්වලට වතුර ටික වික්කනා අපිට මං හිතන්නේ අද දියුණු ජාතියක් බඩ අපේ රටපත් වෙන්න තිබ්බා. හැබැයි ඔබ කියන චෝදනාව ඔය කරන්න තියෙන ප්‍රධාන පක්ෂ දෙක තමයි. අපේ රටේ නිදහසෙන් මේ පිට අවුරුදු 72 ජාතික දේශපාලන තුල ක්‍රියාත්මක වෙන්නේ ওই කඳවුරු දෙක. හැබැයි කඳවුරු දෙකෙන් තව ඉස්සරහටත් වෙන්නේ ඕකමයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඉතින් ඔබ කියන දේ වෙනස් වෙන්නේ නැති වෙයි කියලා සමහරවිට ඔබත් පාර්ලිමේන්තුවට ඒක වෙනස් වෙන්නේ නැති වෙයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නෑ ඒක ඇත්තටම දැන් අපි බොහෝ වෙලාවට මේක බරපතලම කරුණු කාරණා මේ තැනට යන්නේ එක්සත් ජාතික පක්ෂ පාලනය තුල. ඉතින් අපි දැන් මෙතන මේ විවෘතාර්ථික රටාව ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් විවෘතාර්ථික රටාව ක්‍රියාත්මක වෙද්දී බොහෝ වෙලාවට දැන් අපිත් ඇත්තටම අපිත් යම් අඩපාඩු තියෙනවා තිබුණා ඒ කාලවල තුල. ඉතින් දැන් අපි අර පහුගිය දේවල් ගැන ඇත්තටම කතා කරන්න ඕනේ. කතා නොකර නෙමෙයි. නමුත් අපි දැන් අද මේ රටේ අලුත් දැක්මක් තියෙන නායකයෙක් පත් වෙලා තියෙනවානේ. ඉතින් අපි විශ්වාස කරනවා අපි මේ වැඩ කටයුත්ත එතුමාලව කරගන්න පුළුවන් කියලා. අපි ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි එතුමාට වැඩ කරන්න වෙන්නේ අර පරණ හැඩේ හිටියේ පරණ අච්චුවේ හිටියේ පරණ අදහස් හිටපු කණ්ඩායමත් එක්කම කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට වර්තමාන ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වයත් ලැත්තනම ලොප් වෙන්න පුළුවන් කියලා අදහසක්. ඔව් දැන් ඇත්ත කතන්දරේ බොහෝ වෙලාවට මේ දේශපාලන දැන් කොරෝනා වසංගතය ආවා. කොරෝනා වසංගතය ආවම දැන් දේශපාලඥයෝ එළවලු මළුයි බඩු මල්ලයි අරගෙන ගියා ගෙවල් වලට. හැබැයි පාර්ලිමේන්තුවේ එදා දුප්පත්කම නැති කරන්න අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කරලා තිබ්බනම් අපි එළවලු මල්ලවත් බඩු මල්ලවත් තරම් යන්න මං කියන ව්‍යසනයක් අවස්ථාවක මෙදිහත් වෙන්න ඕනේ. නමුත් අද තියෙන්නේ බොහෝ වෙලාවට මේ දුප්පත්කමට පැලැස්තර අලවන ක්‍රමවේදයක් මිසක් ඒකට අවශ්‍ය අවශ්‍ය දේ නිර්මාණය කරලා නැහැ පාර්ලිමේන්තුවේ. දැන් ඔබ කියන කාරණේ හරි. දැන් ඇත්තට මේක නිර්මාණය කරන්න ඕන අපිද කියලා මම විශ්වාස කරනවා රූපයන් ඉස්සරහින් ඔබ ප්‍රශ්න කරනවා. නෑ ඒක තමයි. දැන් ඇත්තටම මම එකගේ සාම්ප්‍රදායිකත්වයෙන් එහාට ගිය දෙයක් ගැන හිතන්න වෙනවා මේ අවස්ථාවේ. දැන් බොහෝ වෙලාවට අවුරුදු 25ක් 30ක් දැන් දේශපාලන තුල හිටපු හොඳ දේශපාලඥයෝ ඉන්නවා. නමුත් අද ඇත්තටම අලුතෙන් හිතන්න පුළුවන් පිරිසක් බිහි වෙනවා මාත් එතන ඉන්නවා. ඉතින් ජනතාව අද ඉල්ලන්නේත් මම හිතන්නේ අලුත් පාර්ලිමේන්තුවක්. ඉතින් ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්න ඕනේ. නමුත් බොහෝ වෙලාවට දැන් අද තියෙනවානේ යම්කිසි විවේචනයක් තියෙනවානේ යම් පුද්ගලයෝ ගැන. ඉතින් මේ අවුරුදු 25 30ක් හිටියා පාර්ලිමේන්තුවේ කියලා මොනවද කරේ? ඉතින් අපි හිතනවා අලුතෙන් හිතන්න පුළුවන් නිර්මාණශීලී පිරිසක් ඒ තැනට යන්න ඕන කියලා. ඒ වාක්‍යම ගන්න ඕනේ. ඉතින් අපි ඇත්තටම එහෙම වුණොත් තමයි අපිට අලුතෙන් යමක් මේ රටේ නිර්මාණය කරන්න හැකියාව ලැබෙන්නේ. එකක් ඔබ දකින කෘෂිකර්මාන්තය නගා සිටවන්න ඕන කියලා. ආර්ථිකමය විප්ලවයක් ඇති කරන්න, ආර්ථිකමය දැක්මක් ඇති කරන්න, ආර්ථිකමය පුනර්ජීවනයක් ඇති කරන්න නම් ඔබ යෝජනාව අනෙක් පැත්තෙන් මොනවද අපි ඉස්සරහට අරගෙන එන්න ඕන? මොනවද මේ රටේ හඳුනා ගන්න ඕන? මම හිතනවා දැන් මේ රටේ ඇත්තටම මේ රට කියන්නේ සියලුම දේශගුණික ලක්ෂණ වලින් සමන්විත රටක්. ඒ වගේම ලෝකේ තියෙන හැම පස් වර්ගයක්ම මේ පොළොවේ තියෙනවා. එතකොට අපි තාමත් දැන් මේකේ කෘෂිකර්මයේ මතපදනම්ම තමයි ඇත්තටම මේකට දිනු කරන්න පුළුවන්. කෘෂිකර්මෙන් තොරව අපිට එහාගෙන දෙයක් ගැන අපිට මම හිතන්න පුළුවන් කියලා. හැබැයි ඔබ නියෝජනය කරන රජයත් සේවාර්ථිකයක් මත පදනම් වෙච්ච රටක් වෙනුවෙන් කටයුතු කරන්නේ. ඔව්.
දැන් ඒක තමයි අපි ඒ කතාව ඇත්ත. නමුත් මම හිතන්නේ මගේ මතය තමයි මගේ මතය නම් අපි ඒ කාරණෙත් එහෙම තේද්දි අපි අලුත්ම විදිහකට හිතන්න ඕනේ මේ ආර්ථික දියුණු කරන්න. ඒක මං කිව්වා අර කුෂිකර්මයේ මත පදනම්ම අපි මේ රට දියුණු කිරීමේ වැඩපිළිවෙලට යන්න ඕනේ. ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕනේ. හැබැයි කෘෂිකර්මාන්තයේ මතින් විතරක්ම රටක් නිර්මාණය කරන්න බෑනේ. රටක් ඉස්සරහට අරගෙන යන්න බෑනේ. එතනින් එහාට අපි දෙයක් හිතන්න ඕනේ. මොකක් මේ වෙලාවේ ඔබ යෝජනාව? මම හිතන්නේ අතරම දැන් අපේ තියෙන ස්වාභාවික සම්පත් විශේෂයෙන්ම අපේ අවධානයට ලක් නොවෙච්ච පුරුමුඩේ ඉල්මනයිට් නදී ගත්තොත් එහෙනම් මම හිතනවා අපිට අද යවන්නේ පිටට යවන්නේ අමුද්‍රව්‍ය විදියට. අපි නිමි භාණ්ඩ වශයෙන් තාම යවන්න අපි තාම හිතලවත් නැහැ සම්බන්ධ. ඉතින් එතෙන්ට අපි යන්න ඕනේ මේ රටේ. දැන් බොහෝ දේවල් අපි යවන්නේ අමුද්‍රව්‍ය විදියට තමයි මේ පිටට යවන්නේ. ඉතින් එහෙම අපි මේ වැඩ පිළිවෙලත් අතරම යන්න ඕනේ. ඉතින් අර එහෙම වුණොත් තමයි මම හිතන්නේ මේ රට දියුණු කරන්න අවශ්‍ය වටපිටාව සකස් වෙන්නේ. ඉතින් ඒ කරුණු කාරණා ගණනාවක් ඇත්තටම තියෙනවා. ඉතින් ඒ වගේම අර මං කිව්ව කාරණේ දැන් අපි ලෝකේ බොහෝ වෙලාවට දැන් අපි ශ්‍රී ලංකාව ඇත්තටම කුෂිකාර්මික රටක්. ඉතින් කුෂිකාර්මික රටක් වුණාට අපි දැන් බොහෝ වෙලාවට ඒක අපි තාමත් දියුණු තත්ත්වයට අපි ගිහිල්ලා නැහැ. එදා තිබිච්ච කුෂිකාර්මික සහ අද තිබුච්ච මම කතා කරන්නේ මගේ විශේෂීත්වය ගැන මම කතා කරන්නේ. එදා තිබිච්ච කුෂිකාර්මික සහ අද තියෙන කුෂිකර්මාන්තය අපි කොච්චරක් දුරට දියුණු වෙලා තියෙන කියන කාරණේ සම්බන්ධව මම අර ඔබතුමාට කිව්වේ ඒකයි. ඉතින් එහෙනම් මේක අපි විශේෂයෙන්ම මගේ යෝජනාව තමයි ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් මීට වඩා කියවීමක් තියෙන්න ඕන. ඒක අපි ඒවා ප්‍රයෝජනට ගන්න ආකාරය සම්බන්ධයෙන්. ඒ වගේම අපි අර මං කිව්වේ එදා වෙල ටුවර්ස් ආර්ථිකයක් නම් අපි ඉස්සරහට යන්නේ මේක මෙතනින් එහාට යන්න බෑ අතරම. ඉතින් අද පඩිනඩි ගෙවා ගන්න මොනවා හරි විකුණලා අර එදා වෙල පිරිමහා ගන්නවා නම් ඒක නොවිය යුතු දෙයක් මම හිතන්නේ. ඒක තමයි අද මම හිතන්නේ මේ රටට වෙලා තියෙන කාරණේ. ඉතින් මේකත් බලාපොරොත්තු වෙන දැන් අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අලුතෙන් හිතන්න පුළුවන් ජනාධිපතිවරයෙක්. ඉතින් අග්‍රාමාත්‍යතුමා අපි කලපුරුද්දක් තියෙන නායකයෙක්. ඉතින් දෙන්නාගේම සංකල්පය තුල අපි බලාපොරොත්තු වෙනවා මේ අපේ අදහසුත් මේ අරගෙන මේ රට දියුණු කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙයි කියලා අපි ලොකු විශ්වාසයක් තියෙනවා තමයි. වර්තමාන ආණ්ඩුවේ අපේක්ෂාව පාර්ලිමේන්තුවේ 3න් 2ක් ගන්න. ඔබතුමත් ඒකේ සමාජිකයෙක් වෙන්න උත්සාහ කරන්නේ 3න් 2ක් ගන්න පුළුවන් වේද? මම හිතනවා බොහෝ දුරට ඇත්තටම ඒ වස්තු බීජයන් මේ වෙද්දි සකස් වෙමින් පවතිනවා. සකස් වෙලා තියෙනවා කියලා. දැන් විශේෂයෙන් මම කුලියාපිටිය ආසනේ නියෝජනය කරන්නේ. කුලියාපිටිය දැන් ඇත්තට මේ පක්ෂ හැදෙන්නේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ පක්ෂ හැදෙන්නේ මේ ජනතාවේ කරපිටින්නේ. දැන් 51 බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ රටේ නිර්මාණය කරන්නේ මැදමාවතේ පක්ෂයක් විදිහට. ඒ කියන්නේ ඒක උග්‍ර ධනවාදී පක්ෂයක් වුණෙත් නැහැ උග්‍ර වාමවාදී පක්ෂයක් වුණෙත් නැහැ. එතකොට ඒක අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස දුන්නා කියලා අපි සැලකුවට ඇත්ත කාරණේ 1972 මැයි 22 තමයි මේ රට සම්පූර්ණ අපේ නිදහස් ජාතියක් බවට පත් වෙන්නේ. ජනරාජ්‍ය ව්‍යවස්ථාවත්. ජනරාජ්‍ය ව්‍යවස්ථාවත් එක්ක. හොඳම උදාහරණ තමයි 1971 තරුණ කැරැල්ලක් ඇති වෙනවා. ඒ තරුණ කැරැල්ලට සම්බන්ධ වෙච්ච තරුණයන්ට නගන චෝදනාව තමයි බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහිව කැරලි ගැසීම කියන චෝදනාව. අන්න ඒකට නායකත්වය දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ වාමවාදී බලවේග. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම හිතන්නේ මේ රටේ අර වාමාංශික කඳුරත් එක්ක මහා දයාවන්ත කාර්යභාරයක් කරා. එතකොට මම අර විශේෂයෙන්ම 2015 ජනවාරි 8 වෙනිදා සිදුවෙච්ච වෙනසත් එක්ක මේ රටේ ජනතාවට විශේෂයෙන්ම ශ්‍රී ලංකා සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති වුණ හැඟීමක් දැන් අපේ පක්ෂය ඉවරයි කියන හැඟීම. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජයට පත් වෙලා ගෙදර යද්දී මේ රටේ ජනතාව බස් අරගෙන ගිහිල්ලා එතුමා බලන්න ගිහිල්ලා මේ මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ යුද්ධයක් අවසන් කරපු නායකයා. එතුමා තමයි ජනතාවගේ හදවතේ ඉන්න වීරයෙක් අතරම. ඒ වීරත්වයත් එක්ක තමයි මේ පක්ෂය ගොඩනගන්නේ. එතකොට මහා ජන බලවේගයක් ඒක රාශිය වෙනවා. විශේෂයෙන්ම මම මේ පක්ෂය ඇත්තටම පිහිටවන්නට මුලින්ම දායක වෙච්ච මිනිස්සු අපි. ඉතින් ඇත්තටම දැන් මම මහින්ද රාජපක්ෂ මහත්මයා පහුගිය මහමැතිවරණ අපේ කුලියාපිටිය ආසනේ පරාජයටපත් වෙනවා. එතකොට අපි මම පහුගියලා බන්ධනාගාරගත වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාට කණ්ඩ දුන්නා කියලා මගේ තාත්තගේ දාන ගෙදරදී. ඉතින් එහෙම ඇත්තටම අර එදා ඒ නිර්මාණය වෙච්ච පක්ෂය අද අති දැවැන්ත පක්ෂයක් බවට පත් වෙලා තිනවා. ඉතින් අපි ලොකු විශ්වාසයක් තියෙනවා මේ පක්ෂේ අද නැවුම් පක්ෂයක්. දැන් ඇත්තටම මේ පක්ෂේ කුළුණුල් දරුවෝ අපි. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ විසින් නිර්මාණය කරපු කුළුණුල් දරුවෝ අපි. එහෙම කිව්වොත් වඩාත් නිවැරදි. දැන් 2015 ජනවාරි 8 වෙනිදා
මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට තනතුර අතහැරලා ගෙදර යන සිද්ධ වෙන්නේ යම් අවස්ථාවල එතුමා නියෝජනය කරපු ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ භාවිතාවන් පිළිබඳව තිබුණු බරපතල ගැටලුවක්. ඒක පොදු මහ ජනතාව අපි යලි විවේචනය කරනවා. ඒක අපි යලි කියවනවා. හැබැයි පහුගිය දිනවල කුරුණෑගල සිද්ධ වෙච්ච සිදුවීමත් එක්ක යලි ඒ වගේ භාවිතාවන් මේ මහ පොළොවේ සිද්ධ වෙන්න ඕන පුළුවන් කියන කාරණේ පිළිබඳව යම් ඉඟියක් ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. එහෙම නොවේ කියලා කියන්න ඔබට තියෙනවද සහතිකය? මම හිතන්නේ දැන් ඕක දැන් ඔය අර බුවනක හෝටලේ සම්බන්ධ කාරණේ ඔබතුමා කියන්නේ. ඕක මම හිතන්නේ ඉතිහාසයේ නම් වෙච්ච වැරද්දක. මම මේ නිවැරදි කරන්න කවුරුත් නිවැරදි කරන කතා කරනවා නෙමෙයි. ඕක එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව කාලේ ඉඳන් තමයි මම හිතන්නේ ඔය වැරද්ද සිද්ධ වුනේ. එතකොට හැබැයි අද මේ වෙද්දී දැන් ජනාධිපතිතුමා මේ කවුරුවත් මේ අපේ පක්ෂ කෙනෙක් කියලා එහෙම බෙරන්න උත්සාහ කරන්නේ නැහැ. අද මේ රටේ නීතියක් ක්‍රියාත්මක වෙනවානේ. දැන් මේ වෙද්දිත් මම හිතන්නේ ඔය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් යනවා. ඒ වගේම වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ අපේ පක්ෂ කෙනෙක්ද අදාළ නැහැ. ඒ අවශ්‍ය නීතිය විදිහට ක්‍රියාත්මක වෙනවා. පොඩ්ඩක් මන්දගාමීව නීතිය ක්‍රියාත්මක කරනවා. නෑ මං හිතන්නේ දැන් අද මං හිතන්නේ අද උදේ වෙනටත් දැන් පොලිස්පතිතුමත් වෙන විශේෂ පරීක්ෂණයක් කරනවා. ඉතින් ඒක දැන් අපි එකපාරටම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න බෑනේ මේ මොකද්ද මේ කාරණේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයක් කරන්න ඕනේ. ඉතින් පරීක්ෂණයක් කරලා ඒ සිද්ධිය සම්බන්ධ වැරදිකරුව අත්අඩංගුවට ගන්න මම හිතන්නේ ඒ සිද්ධිය අනිවාර්යයෙන්ම මං හිතනවා ඒ වෙතන වැරද්දක් වෙලා තියෙනවා. මං හිතන්නේ එතන මොකද්ද මම නීත්‍යනකෝ දැන් ඕකේ මම දන්න විදිහට නම් ඉඩම තියෙන නගර සභාවට. ඒතකොට ස්මාරකයේ පුරාවිද්‍යාව සතු දේපලක්. ඉතින් එතන මේ මම දන්නේ මොකද්ද එතන ඇත්තටම එතන සිදු වෙලා තියෙන. ඔබතුමා ඡන්ද ටික බේර ගන්න පොඩ්ඩක් උත්තර දෙන්න පැටලෙසාගෙත. නෑ ඡන්ද ටික බේර ගන්න නෙවෙයි. නමුත් අපි මම හිතනවා ඒ කාරණේ සම්බන්ධ පුළුල් පරීක්ෂණයක් කරලා වැරද්දක් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේ අවශ්‍ය දැනුම හම්බ වෙනවා. ඔබතුමාට දැක්කාම හිතෙන්නේ නැද්ද එතන වැරද්දක් වෙලා තියෙනවා කියලා? මට ඉතින් එකපාරට මැත්ත මෙහෙම අපිට යමක් කියන්න බෑනේ. එතන මම එකයි කිව්වේ මේ ගැන පුළුල් පරීක්ෂණයක් කරලා තමයි ඒ සම්බන්ධ මට ප්‍රකාශයක් කරන්න පුළුවන් ඊට පස්සේ. මේ වගේ දේවල් යලි සිදු නොවේ කියලා සහතිකයක් වෙන්න පුළුවන්ද මේ සිද්ධ වෙන්නේ? මෙහෙමයි දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මම සමම්ප්‍රිය හේරත් වැරද්දක් කරා කියලා ඒක මහින්ද රාජපක්ෂ දැන් අතීතයේ වුණ ඔය සිද්ධිනේ. ඇත්ත කාරණේ. දැන් මහින්ද රාජපක්ෂ කියන්නේ මානසික ගුණාංග වලින් පිරිච්ච මිනිස්සෙක්. අපි දන්න මහින්ද රාජපක්ෂ. එතකොට දැන් සමම්ප්‍රිය හේරත් එතුමාගේ පක්ෂ කුලියාපිටිය ආසන සංවිධායකවරයා. මම වැරද්දක් කරා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒක බැර කරන්න හදනවනේ ඒක වැරදි. එතන මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වලට මේවට අනුබල දෙනවා නෙමෙයි. ඒක මම කිව්වේ ඒක එතනදී චෝදනාවක් එතුමා නගන එක සමහරලාට කෙනෙකුට කියන්න පුළුවන් සාධාරණයි කියලා. එතුමා කුරුණෑගලින් ඡන්ද ඉල්ලන්නේ. නෑ එතුමා කුරුණෑගලින් ඡන්ද ඉල්ලන අපේක්ෂකෙක්. නමුත් මේ සිද්ධිය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේකට සම්බන්ධ වෙලා මේක කරන්න කියලා කාටවත් කියලා නෑනේ. හැබැයි විශ්වපතේ තියෙන එතුමා යටතේ. නෑ ඉතින් මම කිව්වේ දැන් ඒක අනිවාර්යයෙන්ම නීතියක් මේකට ක්‍රියාත්මක වෙනවා. කිසි ගැටලුවක් නෑ. ඔබතුමාලා ඉන්නවා කොන්දේසි විරාතේ නීති ක්‍රියාත්මක වෙනවා කියලා. අනිවාර්යයෙන් කිසිම ගැටලුවක් නෑ. ඒක වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ අදාළයි අතනුම් ගන්නවා. ඒ කිසිම ගැටලුවක් නෑ. අපි ඉතින් ඉන්නවා. අපි සමන් ප්‍රියහේරත් මැතිතුමන් එක්ක අදහස් දෙන්න අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. විරාමයෙන් පස්සේ අපි යන්නේ මුණ ගැහෙමු. අපි අනිත් හත්තර පැත්තට එක අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක සමන් ප්‍රියහේරත් මැතිතුමන් එක්ක අපි හත්තර පැයේ කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම කරන්නේ. අපේ රටේ දේශපාලන භාවිතාව තුළ එදා ඉඳන්ම කියපු කතාවක් තමයි සමහර වෙලාවට සිංහල ඡන්ද වලින් විතරක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බෑ කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ උතුරු නැගෙනහිර ඡන්ද වලින් වියුක්තව. ඒ වුණාට මහමැතිවරණයේදී ඔබතුමාලගේ අපේක්ෂාව 3/2ක් ලබා ගැනීම නම් ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් අවශ්‍ය කරන පාර්ලිමේන්තු බලය රැස් කර ගැනීම නම් ඔබතුමාලට උතුරු නැගෙනහිරත් අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා. අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් බලය ව්‍යාප්ත කරන්න වෙනවා. මොකද්ද තියෙන වැඩපිළිවෙල පක්ෂයක් විදිහට ඔබතුමාලා නියෝජනය කරන කණ්ඩායම විදිහට උතුරු නැගෙනහිර ඡන්ද වර්තමාන රජයට දිනා ගන්න? මම හිතන්නේ මේ අපිට ප්‍රධාන වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැතිවරණයට මහා ජනාධිපතිවරණට ඉදිරිපත් වෙච්ච චෝදනාව තමයි එතුමා බලයටපත් වුණොත් එහෙම විශේෂයෙන් මුස්ලිම් ජාතිකින් පල්ලි කඩනවා අපි ආගමික කටයුතු කරගෙන යන්න දෙන්නේ නැහැ. ඒ වගේම ජාතිවාදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ ගෝඨාභය මේ ජාතිවාදී. එතකොට දැන් අපිටත් දැන් මං කුලියාපිටිය ආසනේ නියෝජනය කරන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද තියෙන්නේ අපේ ආසනේ. ඡන්ද 19000කට ආසන ප්‍රමාණයක් තියෙනවා මුස්ලිම් ජනතාවගේ ඡන්ද. එතකොට විශේෂයෙන්ම එදා අපිට ඇත්තටම දැන් අපි ඡන්දේ ගණන් කරන්න යද්දී අපේ ආසනේ සාමාන්‍යයෙන්
පණ හැමිටියක් ගහපුවම එක ඡන්දයක්වත් නැත්තරමට. ඇත්තටම අපි ආසනය දිනන්නේ ඡන්ද 8600කින්. කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලය නියෝජනය කරන ආසනය. අකිල විරාජ් කාර්ය මහත්තයා නායකත්ව දෙන ආසනය. එතකොට අද හැබැයි අපි දකිනවා වෙනසක්. විශේෂයෙන්ම දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ගෙන යන වැඩපිළිවෙලත් එක්ක විශේෂයෙන්ම අන්‍ය ආගම් වලට ගරු කරමින් ඒ වගේ මේ ඒ සංවර්ධනයත් එක්ක අද මේ සුළු ජාතිකයන්ගේ ඡන්ද බොහෝ වෙලාවට මම හිතනවා වෙනසකට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් මම මේ කුලියාපිටියේ ආසනේ මම මේ தත්ත්වය දකිනවා. ඉතින් අද විශ්වාසයක් ඇතුළේ අපි ගාවට මුස්ලිම් ජාතික සහෝදරයලා කතා කරනවා. එදා දැන් මටත් එල්ලපිච්ච චෝදනාවක් තමයි පහුගිය පාස්කු ප්‍රහාරය. ඒ වෙලාවේ විවිධ චෝදනා දාලා මාව අත්අඩංගු ගන්න හැදුවා. මේකට සම්බන්ධ උනේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ අය කියලා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඒ වෙලාවේ හිටන අගමැතිතුමා විපක්ෂ නායකතුමා විදිහට එතුමාගේ ගෝලය තමයි මේ කරන්න කියන චෝදනාව තමයි එල්ල කරන්න හැදුවේ. හැබැයි ඒක ඇත්තටම ඒක ආණ්ඩුව මෙහෙවපු කාරණයක් කියලා පස්සේ පුණානේ. ඉතින් අද මම දකිනවා විශේෂයෙන්ම මෙන්න මේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මේ වැඩ පිළිලත් එක්ක අද අපේ ආසනය තුල මම දකින තත්ත්වය මම ලොකු වෙනසක් දකිනවා. අපිට මේ සුළු ජාතික ඡන්ද ප්‍රමාණය අපිට වැටේක ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි ජාතික දේශපාලනය තුල ওই භාවිතා වෙනස් වෙන්න පුළුවන්. නෑ මම හිතනවා මේක හැමතැනම මේ ලංකාව පුරාම අද පොදුවේ තියෙන තත්ත්වයක් මේක. දැන් විශේෂයෙන්ම මේ නැඹුරුව තියෙනවා. මොකද මේ අද විශ්වාසයක් ඇති වෙලා තියෙනවා අනිත් ආගම් නියෝජනය කරන විශේෂයෙන්ම අපේ සියලුම දෙනාට අපිට අද මේ ජනාධිපතිවරයා එදා දැන් ඇත්තටම කිව්වනේ පල්ලි වලින් කිව්වනේ පැහැදිලිවම මුස්ලිම් ජාතිකයන් ඡන්ද දෙන්න එපා කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අද ඒක බොරුවක් බවට පත් වෙලා තියෙනවානේ. අද එතුමා සියලු දෙනාගේම ජනාධිපති. සියලුම ආගම් නියෝජනය කරන සියලුම ජාතීන් නියෝජනය කරන අයගේ ජනාධිපතිවරයා බවට අද පත් වෙලා තියෙනවා එතුමා. ඒ එතුමා සිංහල ඡන්ද ඇත්ත කතන්දරේ අපේ සිංහල බෞද්ධ ඡන්ද වලින් තමයි එතුමා පත් උනේ. එතුමාගේ පැහැදිලිවත් කිව්වා එතුමා. නමුත් අද එතනින් එහාට ගිහිල්ලා මම හිතන්නේ අද අර සුළු ජාතීන්ට හිතන්න පුළුවන් තැනට අද මේ රට පරිවර්තනය කරලා තියෙනවා එතුමා. ඔබතුමාලගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ පොදු ජන පෙරමුණ අතර යම් මතගැටුම් තියෙනවා. මේ වෙලාවෙත් මැතිවරණ වේදිකාවේ අපිට දකින්න පුළුවන්. මේක ඔබතුමාට අවශ්‍යයක් නෙවෙයිද? නෑ මම හිතන්නේ යම් පුද්ගල ප්‍රහාරයන් දියත් වෙනවා. ඒක ඔබතුමාලා සැලසුම් සහගතවද කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක හිටියට ඡන්ද දෙන්න එපා කියන කාරණේ සම්බන්ධයෙන්? නෑ මගේ පුද්ගලික මතය මම දරන්නේ මම ඔබතුමා රහ පළවෙනි ප්‍රශ්නේ විශේෂයෙන්ම ප්‍රතිපත්ති අංක එක අපි. අපි මහින්ද මහත්තයත් එක්ක එදා හිටගද්දි පළාත් සභාවෙම අපි කීප දෙනා හිටියේ. අපි පළාත් සභාවේ නැගිලා කතා කරද්දී අපිට කිව්වේ මහින්දගේ හොරු නැගිටිනවා කියලා. අද එහෙම කියන කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. අපි එන්නේ කවුද අපි ගන්න ඕනේ කතාව හරි. හැබැයි ප්‍රතිපත්තිය අපේ අංක එක. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මෛත්‍රීගේ නම ගෑවිච්ච කෙනෙකුට ඡන්ද දෙන්න එපා කියලා ප්‍රසන්න රන්තුංග මහත්තයා කරපු කතාව බොය අනුමත කරන එක. නෑ මම ඇත්තටම ප්‍රසන්න මහත්මයාත් එක්ක අපි මේ බලවේගයේ මේ ගෙනීම සඳහා අපි ඍජුව දායකත්වය දක්වපු අය අපි. ඉතින් අපි ඒ වෙනුවෙන් ඇත්තටම මහින්ද මහත්තයා වෙනුවෙන් හිරගෙවල් අපි ගිහිල්ලා ඇත්තටම මේ යම් කැපකිරීමක් කරා. මම දකින්නේ ඔය කිව කාරණේදී විශේෂයෙන්ම මගේ පුද්ගලික මතය මර අර කිව්වාගේ දේශපාලඥයෙක් ප්‍රතිපත්තියක් තියෙනවා. එතකොට අද ඒක ජනතාව තීන්දුව කරයි. මේ මැතිවරණයෙන් බලා ගන්න පුළුවන් මං හිතන්නේ ඒ කාරණේ අපිට. එහෙනම් අපි ඒක කියන්නේ දැන් අපි මම වේදිකාවල අපි කියන්නේ නැහැ. නමුත් ජනතාව තීන්දුව කරයි යම් යම් දේශපාලඥ හැසිරිච්ච ආකාරය සම්බන්ධයෙන් යම් යම් තීන්දුව ජනතාව ගනි. ඒක අපිට බලා ගන්න පුළුවන් මේ අගෝස්තු 5 වෙනිදා පස්සේ. හැබැයි ඒ වුණාට දැන් ඔබතුමාලගේ භාවිතා වීම ක්‍රියාත්මක වීම සමහර වෙලාවට අවසන් විග්‍රහයේදී පාර්ලිමේන්තුවේ බලය 3/2 වෙනුවෙන් ලබා ගැනීම සඳහා වන ක්‍රියාවලියට සමහරලාට අවාසි නෙවෙයිද? ඔබතුමාලා භාවිතාව අවාසි නෙවෙයිද? නෑ මේකේ මම හිතන්නේ එහෙම කිසිම අවාසියක් නෑ. මම මේක අපි එක කණ්ඩායමක් ඉදිරිය යන කිසි ගැටලුවක් නෑ. නමුත් මම හිතනවා එහෙම කිසිම ගැටලුවක් නැත්නම් අපි විශේෂයෙන්ම අපි පහුගිය පළාත් පාලන මැතිවරණයේත් අපි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ විදිහට අපි ලොකු ජයග්‍රහණයක් ලැබුවා. ඉතින් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට එකතු වෙලා ඉන්නවා. අපි එයාගේ ඡන්ද අපිට වටිනවා. කිසිම ගැටලුවක් නැහැ. ඒක තර්ක දෙකක් නැහැ. ඉතින් අපි මයිකයි කිව්වේ අපි ඒක ගිහිල්ලා අපි වේදිකාවල අපි මේ කතා කරන්න අවශ්‍ය දෙයක්වත් නෙමෙයි ඒක. ඉතින් යම් අයගේ වැරදි සිද්ධ වෙලා තියෙනවා නම් ජනතාව තීන්දුව ගනී ඒකට. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් හිටපු ජනාධිපතිතුමත් පොළොන්නරුවෙන් ඡන්ද ඉල්ලනවා. එතුමත් පාර්ලිමේන්තුවට එනවා. ප්‍රසන්න රන්තුංග මැතිතුමාගේ යම් තැනකදී යම් විග්‍රහයක් තියෙනවා. ඒක සමහර වෙලාවට
පක්ෂයේ අභ්‍යන්තරය තුළ ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට තමයි එතුමා පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහ කරන්නේ. ඉතින් පස්සේ ශ්‍රී ලංකා ජාතික පක්ෂය එකතු වෙලා එන කණ්ඩායමක් යම් තැනකදී එතුමා ගොනු කරගෙන තීරණාත්මක මොහොතක සමහරලාට ආණ්ඩුව වටන්න එක හේතු වෙන්න පුළුවන් කියලා. ඔබ ඉන්නේ ඒ මතයේද? නෑ මම අංක එක මගේ පක්ෂේ. අපි දරියද හදව පක්ෂය. අපි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ. අපි පාගමන් ගිහිල්ලා ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාට බොහෝ දෙනෙක් දොස් කියද්දි අපි එතුමා අපි දැක්කා. එතකොට අපි ඒ වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායමක්. ඉතින් විශේෂයෙන්ම අපි ඒක මං කිය අර ජනතාවට ඒක බාර දෙමු. ඒක අපි ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මම ඇත්තටම අවිශ්වාසයක් ගොඩනගන ප්‍රසන්න රණතුංග ඇමතුමා කියන්නේ ওই කාරණේ සම්බන්ධයෙන්. ඕක යම් අපේක්ෂකව සමහර තැන්වල කියනවා. ඔබතුමා ඡන්දය වෙනුවෙන් එක මනාපයක් හරි ඈඩ් කරගන්න උත්සාහ කරන්න. ඔබතුමා හරි මේ සරලව කතා කරනවා. කියන්නේ ඔබතුමා එක තැනකදීවත් ඇඟ බේරගෙන කතා කරනවා මිසක් ඔබතුමා ඍජු උත්තරයක් දෙන්නේ නැහැ නේ. නෑ ඇත්තටම දැන් මේකෙදී දැන් විශේෂයෙන්ම ඔබතුමා ආපු ප්‍රශ්නෙට දැන් අපේත් හිත තුළ යම් බයක් තියෙනවා මෙහෙම ආවොත් මෙහෙම වෙයිද කියලා. යම්සි අවිශ්වාසයක් මත පදනම්නේ කතා කරන්නේ. ඉතින් ඒ හින්දා ඒක අපි දැන් ඒක කාලයට බාර දෙමු. ඒක වැඩි ඉක්මන් වෙන්න හොඳ නෑ අපි. සමහරවල් සමන්ප්‍රිය හේරත්ගේ උත්තරත් එක්කම කෙනෙකුට තීරණයක් ගන්න පුළුවන් ප්‍රතිපත්තිත් එහෙම වෙනෙන සුළුද කියලා. නෑ ප්‍රතිපත්ති අංකයක අපි එදා හිටිය මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක එළියට බැස්සේ අපි අපේ අනාගතයක් ගැන අපි හිතුවේ නෑ. අපි පක්ෂයක් හැදිය කියලා අපි හිතුවේ නෑ. හැබැයි අපි හිටියා මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේ රටේ යම්සි දැක්මක් ඇතුව මේ රට ගෙන යන්න පුළුවන් නායකයා විදිහට අපි දැක්කා එදා. ඒක පස්සේ යථාර්ථයක් බවට පත් වුණානේ. මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂයකුත් හැදුවා. ඒ පක්ෂය අවුරුදු 4ක් වගේ කෙටි කාලයක් තුල මැතිවරණ දෙකක් ජයග්‍රහණය කරනවා. එකක් ජාතික මැතිවරණ අනික පළාත් පාලන මැතිවරණ. ඉතින් ඒ හින්දා ඒ තැනට මේක ගෙනාවා. ඉතින් අපි ලොකු විශ්වාසයක් අපිට තියෙනවා මේ පක්ෂය තුලින් ඒ වගේ මේ පක්ෂය අපි ආරක්ෂා කර ගැනීම අපේ ප්‍රධාන වගකීමක්. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔබතුමා පළාත් සභාව විහිදියා. මේ වෙලාවේ පළාත් සභාව අක්‍රියයි. රටකට පළාත් සභාවක් අවශ්‍යද? නෑ මේක ඇත්තටම ජනතා මතයක් තියෙනවා මේක සුදු අලියෙක් කියලා. මම ඒක කිව්වේ බොහෝ වෙලාවට අපි දැන් පළාත් සභා ක්‍රමය මේ රටට බලෙන් ඔබපි ගන්න. එතකොට පළාත් සභාව තුළ ඇත්තටම යම් කාර්යභාරයක් ඇත්තටම කරන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම කොළඹ ඇවිල්ලා කරගන්න තියෙන වැඩක් කුරුණෑගල ගිහිල්ලා කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ජනතාවට ඒක පහසුවක්. හැබැයි දැන් ඔබතුමාත් මේ පළාත් සභාව හිටියානේ. හැබැයි අර සුදු අලියෙක් කියන කතාවත් එක්කම සමහර වෙලාවට පළාත් සභාව පවුල් දේශපාලනයට උදවිය සම්ප්‍රාප්ත කරන තවත් එක තැනක් කියලා බොහෝ වෙලාවට කියනවා. තාත්තා පාර්ලිමේන්තුවේ පුතා පළාත් සභාවේ නෝනා ප්‍රාදේශීය සභාවේ. බොහෝ දෙනෙකුට ඉන්නවා. අපේ රටේ ජාතික දේශපාලන තුළ ක්‍රියාත්මක වෙන බොහෝ දෙනෙක් ඉන්න භාවිතාව තුළ එතන. ඒ නිසා නෙවෙයිද මේක අසාර්ථක වුනේ. ඔව් ඒකත් එක කාරණයක්. නමුත් මම හිතනවා දැන් මේක වැඩ කරන්න පුළුවන් ආයතනයක් අතර මම මේක නෑ කියන්නේ. මොනවද කරන්න පුළුවන් වැඩ? එතනදී විශේෂයෙන්ම මේක අර මං කිය පුද්ගලික පෞරුෂත්වයෙන් බලපානවා මේකට. දැන් මේකේ ඇවිල්ලා දැන් බොහෝ වෙලාවට දැන් පළාත් සභාවේ මන්ත්‍රීවරයා ගත්තොත් දැන් මට හම්බෙන්නේ ලක්ෂ 30යි මුළු අවුරුද්දටම වැඩ කරන පළාත් ආයෝජන. හැබැයි ඇමතිවරයා ගත්තොත් එහෙම ඇමතිවරයාගේ හිතුමතේට ඒක මන්ත්‍රීවරුත් එක්ක මන්ත්‍රීවරයා කියන්නේ මහජන ඡන්දෙන් පත් වෙච්ච කෙනෙක්නේ. මන්ත්‍රීවරයාට වැඩ කරන්න දෙන්න නැතුව ඒකමාතිකව එහෙම වැඩ කරන තත්ත්වයක් තියෙනවා ඇත්තටම. ඒක මං කිව්වේ එක එක්කෙනා වැඩ කරන ආකාරය වෙනස්. ඒක ඉතින් හැබැයි මේ පත් වෙන ඇමතිවරුන්ට පුළුවන් මන්ත්‍රීවරුත් එක්ක ඕන එකතු වෙලා මේ වැඩ කටයුතු කරන්න. මේ මනාප ක්‍රමයනේ තියෙන්නේ. මේ මනාප ක්‍රමයේ තුල ඒකයි මං කිව්වේ පුද්ගල චරිතම හැම වෙලාවෙම ඉස්මතු වෙන්න බලන්න. ඉස්සරහට ඡන්දයක් එනවා. ඒ ඡන්දෙදී ඡන්දෙට මුණ දෙන්න ඕනේ. ඡන්ද බලන් තමයි හැම වැඩ කරන්නේ. එහෙනම් ඒක තමයි ඒක අයින් වුණොත් මේක ඇවිල්ලා පාර්ලිමේන්තුවටත් පොදුයි. ඒක ප්‍රාදේශ සභාවටත් පොදුයි. ඔබතුමා පළාත් සභාවෙන් දැන් කරන්න උත්සාහ කරපු දේවල් කරන්න බැරි වෙච්ච දේවල් පාර්ලිමේන්තුව නියෝජනය කරලා කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා? මට එහෙම ලොකු විශ්වාසයක් තියෙනවා. මම ඒකයි මං කිව්වේ අපිට තියෙන විශ්වාසය තමයි මේ රටේ නායකත්වයට කෙරෙහි තියෙන විශ්වාසය. ඉතින් මේ නායකත්වයත් එක්ක අපිට මේ රට ජයග්‍රහණය කරන තැන ජනතාව ජයග්‍රහණය කරන තැනට යන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා අපිට. ඒ වෙනුවෙන් ජනතාව ඔබට කුරුණෑගලින් පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට වරමක් දෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්? ඔව් ඒක ඉතින් මෙහෙම ජනතාවතේ තියෙන දෙයක්. ඉතින් මම විශ්වාස කරනවා අපි මං කිව්වේ අංක 1 සමම්ප්‍රියගේ අංක 1 ප්‍රතිපත්තිය. අපි හෙට වෙන කොහෙවත් යන්නේ නැහැ. එදා මහින්ද මහත්තයා වෙනින් පෙනී හිටියා. අපි හෙටත් එහෙමයි. ගෙදර යනවා මිසක් වෙන කොහෙවත් යන්නේ නැහැ. ඉතින් ඒක මං හිතන්නේ අපි මෙතෙන්ට ගෙනාවේ දැන් අද අපිට මේ අපේක්ෂකත්වයෙන් හම්බෙන්නේ. මේ කුලියපිටිය ආසනය කියන්නේ අනිත් ආසන වගේ නෙමෙයි. කුලියපිටිය ආසන එක්සත් ජාතික පක්ෂයේ බර ආසනයක්.
හැබැයි අද තියෙන සෝචනීය තත්ත්වයක් රැකිය 8000ක් අකිල රජකාරි සම්මාත්‍ය දීලා පහුගිය එතුමාගේ බලය තියෙන කාලෙත් මම පළාත් පාලන ආයතනේ මම ජයග්‍රහණය කරා. ආසනය ජයග්‍රහණය කරා. එතුමාගේ හොඳම කාලේ. ඉතින් ඒ වගේම පහුගිය ජනාධිපතිතුමනි අපි ජයග්‍රහණය කරනවා. ඉතින් අපි විශ්වාස කරනවා මෙතනදිත් අපිට මේක ජයග්‍රහණය කරන්න අපිට ලොකු හයියක් අපිට ලැබෙයි කියලා. මගේ අවසන් ප්‍රශ්නය ඔබතුමාගේ මම බලාපොරොත්තු වෙන අවසන් උත්තරේ. මේක කෙනෙක් තනින් නොකරාට ඉල්ලන ඡන්දයක් නෙවෙයි. මේක පක්ෂයක් හදන්න ඔබතුමාලා දර්දියද්දට ඡන්ද ලබා දෙන්න ඕන කියලා විශ්වාස කරන ඡන්දයක් නෙවෙයි. මේ ප්‍රතිපත්ති දේශපාලනය තුළ අපි වැඩලා තියෙන රට ගොඩනගන්න උත්සාහ කරන තැනකදී ඉල්ලන ඡන්දයක්. ඔබතුමාලට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වේද? අනිවාර්යෙන් පුළුවන්. දැන් මං කිව්වා අර අපි ඇත්තටම දැන් මේ දර්දියද්ද හින්දා මං අර කිව්වේ මේක මේ අපේක්ෂකත්වයෙන් හම්බුණා කිව්වේ මම ඇත්තටම මේ පක්ෂයක් ගොඩනගෙන ජනතාවත් එක්කනේ. ඒත් එතනින් බැහැරෙන්න බෑ කොයිම අවස්ථාවකවත්. ඉතින් අපි නිර්මාණය කරේ ජනතාව. ඉතින් අපි විශ්වාස කරනවා අපිට මේ අවස්ථාව හම්බෙයි කියලා. ඉතින් මොකද දැන් අද මොනවා වුණත් ලංකාවේ හැමතැනම ජනතාව ඉන්නේ ප්‍රතිපත්තියත් එක්ක. ඉදා කිව්වේ අපිට ගම්වල මිනිස්සු කිව්වේ මහින්ද නැතුව ගමට එන්න එපා කියලා. අපි එතන හිටියේ. අපි ජනතාව ඉන්න තැන අපි හිටියේ. ඉතින් අපි අදත් එහෙමයි. ඉතින් ජනතාවගේ මතෙත් එක අපි ඉන්න ඕනේ. ජනතාවේ මතෙන් කවුරුත් ඇහුවේ නෑනේ ගිහිල්ලා අපි මොනවද කරන්න ඕන කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහටපත් වුණා. පහුගිය වෙලාවේ බොහෝ වෙලාව වර්ධාන වරප්‍රසාද හමුවේ ගිහිල්ලා ජනතාව ඉස්සරහ කවුද ගිහිල්ලා ඇහුවේ අපි මේ දේ කරන්නද කියලා කිසිම කෙනෙක් ඇහුවේ නෑ. අන්න ඒකයි තියෙන වැරද්ද. හැබැයි කවුද ඇවිල්ලා සමාව ගත්ත ජනතාව ඉස්සරහට ඇවිල්ලා අපි මෙහෙම වැරද්දක් වුණා අපිට සමාව වෙන්න කියලා කවුද කිව්වේ? කවුරුත් කිව්වේ නෑ. මේකයි මං කිව්වේ ජනතාව මේවා තීන්දුව කරයි කියලා. අපි ඉක්මන් වෙන්න ඕනේ නෑ ඒකට. හරි. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර කුරුණෑගල ස්පීකර්ගෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන සමන්ප්‍රිය හේරත්නතුමන්ට අද 7 වෙනි පැයට සහභාගී වීම සම්බන්ධයෙන් ඔබතුමන්ටත් 20 පාර්ලිමේන්තුවේ ආසනයක් වෙන් වේවි කියලා අපි විශ්වාස කරනවා. ජනතා බලාපොරොත්තුව තුළ අපේක්ෂාවන් මුදුන්පත් කරගන්න ඔබතුමාට හැකියාව ලැබෙවි. ඒ වෙනුවෙන් අපි සුබ පතනවා. ආයුබෝවන් කියලා වැඩසටහනින් සමු දෙන්නේ. බොහොම ස්තුතියි සහභාගීත්වයට. අපි 7 වෙනි පැයෙන් සමු ගන්නවා යලි මුණ ගැහිම හෙට උදේ 7ට අලුත් ගමනක් වෙනුවෙන්. ආයුබෝවන්.